समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्घ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගන්නත්
ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ මහත් වූ බලාපොරොත්තු වෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් අභිභවනය කරමින් දිනන එකම මහත්ඵල මහානිසංසදායක දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඔබ සියලුම දෙනා මේ සෝදානම් වන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමටයි. පින්තුනි, අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ සසරින් එතෙර යන්න බලාපොරොත්තු වෙන හැමෝම සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා. සංසාර සාගරයේ තරණය කරන්න බලාපොරොත්තු වෙන හැමෝම ධර්ම ශ්‍රවණය කරන්නම ඕනේ. අපේ භාග්‍යවතුන් වහන්සේමයි ඒ කාරණාව පැහැදිලි කරන්නට යෙදුනේ, දේශනා කරන්නට යෙදුනේ. පින්තුනි, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අනුපූර්ව ප්‍රතිපදාවකින් යුක්තයි. අපිට ඕන විදිහට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ගමනක් යන්නේ කවමදාකවත් බෑ. යා යුතු මග ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ පනවලයි තියෙන්නේ. එමනම් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු විදිහටම මේ බුද්ධ ශාසනයේ පියවරින් පියවරම ගමනක් අපි හැමෝම යා යුතුමයි. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණයත් සිදු කළ යුතුමයි. බණ අහනකොට අපිට ඕන විදිහට සද්ධර්ම ශ්‍රවණය කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු විදිහටම අපි සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. ත්‍රිපිටකයේ පුරාවටම සඳහන් වෙන සූත්‍ර දේශනා අතර අනීවරණ කියන සූත්‍රයෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම සද්ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම බණ අහන්න ඕනේ කියලා. එහෙමනම් මහත් වූ බලාපොරොත්තුවකින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. මොකද්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන යන බව අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු විදිහටම අපි හැමෝම සද්ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් වූ සද්ධර්ම දානමය පින්කම ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ ජාතක පාළියේ සඳහන් වෙන අරක කියන ජාතක දේශනාව. අපේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් එක දේශනාවක් මෙතනදී සඳහන් කරලා තියෙනවා.
දෙව්රම් මහා විහාරයේ වැඩ ඉන්නකොට අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ජාතක දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. මෙත්ත සූත්‍රය අරමුණු කරගෙනයි මේ දේශනාව සිද්ධ කළේ. පින්තුනි අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා ජීවිතේ කලකිරුණ ජීවිතයේ පිළිබඳව අවබෝධයට පත්වන භික්ෂූන් වහන්සේලා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේගේ වචනයට අනුගතවම ජීවිතයක් ගත කරනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලාට සංසාර සාගරයෙන් එතර යන්න අවශ්‍ය කරන කමඨහන් ධර්මදේශනා මඟ පෙන්වා දෙමින් ඒ මාගේ ගමන් කරන ආකාරයත් කියලා දෙමින් බොහෝ දෙනාගේ හිතසුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කටයුතු කරනවා. භික්ෂූන් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන මේ සියලු භික්ෂූන් වහන්සේලා එක කැලේකට ගියා. අපි බණ භාවනා වඩමින් විවේකයෙන් හුදකලා විඳිමින් සංසාර සාගරේ තරණය කරමු කියන චේතනාවෙන්. භික්ෂූන් වහන්සේලා සුදුසු තැනක් සොයාගෙන යනකොට උන්වහන්සේලාට හම්බ වුණා බොහොම ගැළපෙනවයි කියලා හිතන්න පුළුවන් තැන. උන්වහන්සේලා එතන නතර වුණා. එතන නතර වෙලා උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියා දුන්න ඒ අවවාදවලට අනුකූලවම ඒ අවවාදවලට අනුවම හික්මිලා කමඨහන් සම්පූර්ණ කරමින් භාවනානුයෝගීව බොහොම විවේකීව හුදකලාව ගුණධර්ම ප්‍රගුණ කරමින් හිටියා. මෙහෙම කාලයක් යනකොට භික්ෂූන් වහන්සේලාගේ තියෙන සීලේ ගුණය නිසා පින් බලය නිසා මේ වෘක්ෂ මූලිකව ඉඳපු ස්වාමීන් වහන්සේලා පිළිබඳව අල්පේශාක්‍ය දෙවිවරුන්ට අයත් වෙච්ච බෝමාටු දෙවියන්ට ලොකු කරදරයක් වුණා. මොකද භික්ෂූන් වහන්සේලා මේ ගස් යටට වෙලා ඉඳගෙන භාවනාවන් සිදු කරනකොට උන්වහන්සේලාගේ ගුණේ සීලයේ දරන්න බැරිව මේ දෙවිවරුන්ට තමන්ගේ දරුවන්වත් වඩාගෙන තමන්ගේ විමනෙන් එළියට බහැලා ඉන්න වෙන්නේ. භික්ෂුන් වහන්සේලා ගස් මුල් වලින් නැගිටලා ගියපුවාම නැවත තමන්ගේ විමනට මේ දෙවිවරු වෙනවා. ඉතින් දෙවිවරු කල්පනා කරනවා මේක හැමදාම වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපි එකතු වෙලා මේ භික්ෂුන් වහන්සේලා එළව ගමු කියලා. මේ භික්ෂුන් වහන්සේලා මෙතනින් එලවන්න නම් අපි මොනවද කරන්න ඕනේ? උන්වහන්සේලාව බය කරමු. උන්වහන්සේලාට සුදුසු නැති ප්‍රදේශයක් බවට මේ භූමිය පත් කරමු. එහෙම චේතනාවෙන් දෙවිවරු කටයුතු කළා. මුළු ප්‍රදේශයේ පුරාවටම දුගඳ හමන විදිහට ඒ ප්‍රදේශයේ පුරාවටම දුගඳ සැලැස්සුවා. ඊළඟට සඳහන් කරනවා විකාර රූප පෙන්වමින් භික්ෂුන් වහන්සේලා බය වෙන විදිහට සකස් කළා. නමුත් මේ භික්ෂුන් වහන්සේලා පුදුම වීරියකින් යුක්තවම මේ කටයුතු සිදු කරගෙන ගියා. නමුත් කාලයක් යනකොට මේ සියලු භික්ෂුන් වහන්සේලා රෝගී වෙන තත්ත්වයට මග හැදුනා. නමුත් මේ කිසිම භික්ෂුන් වහන්සේ නමක් Tamanට Taman කියාගත්තේ නැහැ බොහොම අපහසුයෙන් ඉන්නේ කියලා. මේ භික්ෂුන් වහන්සේලා පිරිස අතර වැඩිහිටි ස්වාමින් වහන්සේම කතා බහ කරපුවාම කාරණා තේරුම් ගියා. ඔක්කොම එකතු වෙලා කල්පනා කළා මේ තැන අපට ඉන්න බෑ. ආන් ඒ නිසා ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහමු වෙලා මේට වඩා ගැළපෙන තවත් සුසු තැනක් තියෙනවා නම් එතෙන්ට ගිහිල්ලා අපි බවුන් වඩාගෙන සංසාර සාගරයෙන් එතර යන්න කටයුතු කරමු. ඒ වෙනුවෙන් අපි මේ කාරණාව ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියමු. අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලමු වෙන තැනකට අපට යන්න ඉඩ දෙන්න කියලා. භික්ෂුන් වහන්සේලා කාටත් නොකිය
සියලුම පිරිස භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න ආවා. භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා එකත් පසුව ඉඳගෙන දෑත දෝත නළල් තලයේ තියාගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් භික්ෂූන් වහන්සේලා කාරණා මතක් කළා. ස්වාමීනි පියාණන් වහන්සේ, අපි භාවනා කරන්න ගියපු තැන මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ස්වාමීනි ඊට වඩා ගැළපෙනවයි කියලා හිතන තැනක් තියෙනවනම්, ඊට වඩා සුදුසුයි කියලා හිතන තැනක් තියෙනවනම්, ඊට වඩා ගැළපෙන කමටහන් තියෙනවා කියලා අපිට හිතෙනවනම්, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අපට අවවාද කරන්න අපි ඒ තැන් වලට පිටමං වෙන්නම් කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ බැලුවා මේ සියලුම භික්ෂුන් වහන්සේලාට සංසාරයෙන් එතර යන්න තියෙන්නේ කොතනකමද? වෙන කොහෙවත් නෙවෙයි පින්නතුනි. මේ සියලු භික්ෂුන් වහන්සේලාට සංසාර සාගරය එතර කරන්න තියෙන්නේ ඒ ඉන්නේ ස්ථානියම තමයි. වෙන තැනක් එහෙම නෙවෙයි. ආන්ගේ නිසා බුදු පියාණන් වහන්සේ කාරණා මතක් කළා. මහණෙනි, ඒ හිටපු තැනටම යන්න. එතෙන්ට ගිහින් කමටහන් මං කියා දුන්න විදිහටම වඩන්න. හැබැයි මෙත්ත සූත්‍රයත් උදේට හවහට භාවිතයට ගන්න. මම මේ උගන්වන කාරණාව හොඳට මතක තියාගෙන ගිහිල්ලා පිරිස එකතු වෙන තැන ආරක්ෂාව විදිහට භාවිතා කරන්න. ආරක්ෂාව විදිහට ප්‍රයෝජනෙට ගන්න. පිරිස එකතු වුණාම සජ්ජායනා කරන්න. එහෙම කාරණා පැහැදිලි කරපුවාම අපේ බුදු පියාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට ඒ භික්ෂූන් වහන්සේලා තමන් හිටපු තැනටම නැවත ගියා. උන්වහන්සේලා හැමදාම එකතු වෙනකොට භාග්‍යවතුන් වහන්සේ මතක් කොට වදාළේ මෙත්ත සූත්‍රයේ ප්‍රයෝජනෙට ගත්තා. මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කළා. පින්තුනි දෙවිවරුන් පවා වෙනස් වුණා. කරදර බාධක හිංසා පවුනවල එලෝ ගන්න හදාපු දෙවිවරු පවා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්න පටන් ගත්තා. ඒ දෙවිවරු පවා භික්ෂූන් වහන්සේලාට දම්පැන් පූජා කරන්න පටන් ගත්තා. එලෝ ගන්න හදපු දෙවිවරුම ඒ භික්ෂූන් වහන්සේලාව සුරක්ෂා කරගන්න ආරක්ෂා කරගන්න කටයුතු සහ සංවිධානය කළා. එලෝ ගන්න හදාපු දෙවිවරුම එදා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහසඟරට උපස්ථාන කරන ශ්‍රාවකයන් බවට පත් වුණා. ඒ භික්ෂුන් වහන්සේලා සංසාර සාගරයත් ඒ ස්ථානෙම නිමා කළ දෙම්මා. ආන් ඒ දේශනා කොට වදාළ මෙත්ත සූත්‍රයේ මුල් කරගෙන තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. අරක ජාතිකේ. අපි බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ භික්ෂුන් වහන්සේලා අමතලා මතක් කරනවා. මහණෙනි, බහුල වශයෙන් වඩනා ලද, ආදරයෙන් සෙවුනා ලද, භාවිතා කරන ලද, යානාවක් මෙන් කරන ලද, වස්තුවක් මෙන් කරන ලද, එළඹ සිටියා වූ පුරුදු පුහුණු කළ මොනවට පටන් ගන්නා ලද මෛත්‍රී චේතෝ විමුක්තියගේ ආනිසංස 11කට කැමති විය යුතුයි. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් ඉන්නවනම්, අඩු නැතුව මෛත්‍රිය සම්පූර්ණ කෙනෙක් ඉන්නවනම්, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන කෙනෙක්, පුරුදු පුහුණු කරන කෙනෙක් ඉන්නවනම්, මුළු ලෝක සත්වයාටම මෛත්‍රී වඩන කෙනෙක් ඉන්නවනම්, ඒ සියලුම දෙනා විශේෂයෙන්ම ආනිසංස 11කට කැමති යුතුයි. ඒ ආනිසංස 11 මෛත්‍රී ආනිසංස. මෛත්‍රී වඩන අයට ඒ ආනිසංස ඒකාන්තයෙන්ම ලැබෙනවාමයි මහණෙනි කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. මොනවද මේ ආනිසංස 11? පැහැදිලි කරනවා සැපසේ නිදයි. මෛත්‍රී වඩන අයට, බහුල වශයෙන් යෙදිලා පුරුදු පුහුණු කරන අයට මුළු ලෝකයේ සියලු සත්වයාම මායතුළු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් අත මිදේවා,
ක්‍රෝධ නැති අය බවට පත් වේවා. වෛර නැති අය බවට පත් වේවා. ඉරිසියා නැති අය බවට පත් වේවා. පලිගැනීම් නැති අය බවට පත් වේවා. තරහ නැති අය බවට පත් වේවා. මමත් එක්ක හැම සත්වයක්ම නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ විදිහට අද අපි බොහොම කෙටියෙන් මෛත්‍රී භාවනාව වඩනවා. අපි බොහොම කෙටියෙන් මෛත්‍රී භාවනාව වැඩුවට පින්තුනි හරි විදිහට නම් පුරා මාස ගණනාවක් එක කාරණාවක් එක දිගට වඩන්න ඕනේ. අනිත් අයට මෛත්‍රිය වඩන්න කලින් මට වඩාගෙන ඉන්න ඕනේ. මොකද මම සුවපත් වෙලා නැතුව කොහොමද මං අනිත් අය සුවපත් කරන්නේ? ඒ නිසා මගේ ඇඟ ඇතුලේ මහලුකු ගින්නක් ගිනි අර ගන්නකොට මං අනිත් අයව නිමන්න ගියාට ඉස්සෙල්ලා ඇති වැඩක් නෑනේ. නම් මගේ ඇඟේ ගින්නක් පැතුරුනහම ඒ ගින්න වෙරවැයන් වඩලා මං නිමා ගන්න ඕනේ. මගේ ඇඟේ ඇති වෙලා තියෙන ගින්න නිවාගෙනයි ඊළඟට මං අනිත් අයගේ ගින්න නිවන්න යන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම මෛත්‍රිය වඩන්න ඕනේ තමන්ට. තමන්ට විතරක් එක කාරණාවක් පුරා මාස ගණනාවක් පුරුදු පුහුණු කරමින් වඩන්න ඕනේ. ඉතින් මේ කාරණා හුඟක් දීර්ඝයි. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා මෛත්‍රී භාවනාව බහුල වශයෙන් වඩන අයට, බහුල වශයෙන් පුරුදු පුහුණු කරන අයට, අතහරින්නේ නැතුව කඩන කර පුරුදු පුහුණු කරන අයට ඒකාන්තයෙන්ම ආනිසංස 11ක් ලැබෙනවා මහණෙනි. ආන්ගේ අතර පළවෙනි කාරණාව තමයි සුඛං සුපති සඳහන් කරනවා සැපසේ නිදයි. පින්තුනි අපි නිදාගන්න ගියපුවාම අපි බොහෝ වෙලාවට සැපසේ නිදාගන්නේ නැහෙනි. මේ සැපසේ නිදනවා කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කළොත් අපි නිදාගන්න ගියපුවාම සමහරවිට එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා, මොණෙන් අතර හැරෙනවා, උඩුබැලිය අතර හැරෙනවා. රාත්‍රියේ පුරාවටම අපි නිදාගන්න හැටි අපි බැරි වෙලාවත් පටිගත කරවලා හරි බැලුවොත් අපිටම දුක හිතෙයි. මම මේ නිදාගන්න විතරක් කොයිතරම් දුක් විඳිනවද කියලා. නමුත් අපේ පින්නතුන් දන්නවා අපි එහෙම නිදාගන්න දුක් විඳින අතරේ ලෝතර භාග්‍යවතුන් වහන්සේ ඇතුළු පසේ බුදුරජාණන් වහන්සේලා ඇතුළු මහරහතන් වහන්සේලා ඇතුළු මේ අති උත්තම යනන් වහන්සේලා නිදාගන්න ගියපුවාම සැතපෙන්න ගියපුවාම කොයි තරම් විවේකී හිතවිල්ලෙන් සැතපෙන්නේ. සමහර වෙලාවට අපි නිදාගන්න ගියපුවාම නිින්ද යන්නේ නැහැ විවිධ කාරණා මතක් වුණාම. නිදිමතෙන් ඇදට යනවා. නමුත් නිින්ද යන්නේ නැහැ. එක එක කාරණා රූපරාම මතක් වෙනකොට නිින්ද යන්නේ නැහැ. නිදාගන්න බැරුව ඇඳේ ඉඳගෙන දුක් විඳිනවා. සමහර විටකදී නිදාගන්න විතරක් පොදුම උපක්‍රම අපි කරනවා. සමහර ලාවට බෙහෙත් ආදී දේවලුත් අපිට නිින්ද යන්නේ නැතිනම් නිදාගන්න අපි පාවිච්චි කරනවා. නමුත් සමහර අය වැටුණ ගමන් නිින්ද යනවා. එතනින් පස්සේ මොනවද වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා පැහැදිලි කළා සැපසේ නිදනවා කියලා කියන කාරණාව කිසිම කරදරයක් හිංසාවක් නැතුව බොහෝම සැපසේ නිදා ගන්නවා. නිදා ගන්නකොට හොඳට යහපත් විදිහටම නිින්ද යනවා. ඇඳේ එහෙට මෙහෙට පෙරලෙන්නේ නැහැ, දඟලන්නේ නැහැ, ඇඳ වටේ දුවන්නේ නැහැ. අපි බලන්නකෝ අපි රැට නිදා ගන්න විදිහට නෙවෙයිනේ උදේට ඇඳෙන් නැගිටින්නේ. නමුත් ලෝතුරා බුදු පියාණන් වහන්සේලා සැතපුණාම උන්වහන්සේලා කොහොමනම් අවදි වෙනකොට ඒ විදිහටම ඉන්නවනේ. උන්වහන්සේලා සැතපෙන්නේ කොහොමද? සිංහසෙයියාවේ දකුණු වැලේ සැතපෙනකොට ඒ ඉරියව්වෙම උන්වහන්සේලා අවදි වෙනවා. එhmenan තථාගත ශ්‍රාවකයෝ කොයි වාගේ ඇද්ද භාග්‍යවතුන් වහන්සේ එහෙම සැතපෙනකොට විවේක ගන්නකොට. එhmenan මෛත්‍රී වඩන අයට සුවසේ නිින්ද යනවා කියන කාරණාවයි පැහැදිලි කරන්නේ. ඊළඟ කාරණාව පැහැදිලි කරනවා සැපසේ පුබුදිනවා. සැපසේ අවදි වෙනවා කියන කාරණාව. මේ කාරණාවත් අපි බොහොම කෙටියෙන් සාකච්ඡා කළොත් අපි රාත්‍රියට නිදාගත්තාම
සමහර වෙලාවට උදේ පාන්දරම අවදි වෙන්න හුඟක් කම්මැලි. සමහරවිට අපි නැගිටින්න හිතන්නේ වෙන වෙලාවක. නමුත් අවදි වෙන්නේ වෙන වෙලාවක. ඇඳෙන් නැගිටලා එළියට බහින්න වෙන වෙලාවක. සමහර වෙලාවට ඇඟපත රිදෙනවා. ඇස් දෙක බාගට පියවි නැවත පියවෙනවා. සමහරවිට සමහර අය නිදාගත්තාම නැගිට ගන්න මහ පුදුම අමාරුවක් තියෙනවා. සමහර විටකදී නිදාගෙන නැගිටපුවාම සමහරවිට අපි යම් තැනක ගිහින් හිටගත්තොත් හිටගෙන ඉන්න විදිහට නිින්ද යනවා. මෝනකට සෝදගෙන වතුර ටික සමහරවිට ඇස්වල ගාගෙන නැවත ඇවිල්ලා ආසනයක වාඩි වුණත් අපිට නිින්ද යනවා. එතකොට සමහර අය අවදි වෙනකොට හුඟක් දවල් වෙලා අවදි වෙනවා. සමහර අය අවදි වෙනකොට කොයිතරම් කාලය දවසේ මිඩංගු වෙලාද? සමහර අයට උදේ දවල් වෙලා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉර පායනකම් නිදාගන්න එපා කියලායි දේශනා කරලා තියෙන්නේ. නමුත් අපි එහෙමද? නින්දට අපි කොයිතරම් ප්‍රියමනාපයිද? හිතන්නකෝ දවස් සතියකට අපට නිමාඩු දවසක් ලැබුණොත් ආන්ගේ නිමාඩු දවසේ අපි ටිකක් වැඩිපුර නිදාගන්න කාලය යොදා ගන්න නැද්ද? යොදා ගන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ නම් පැහැදිලි කරලා තියෙන්නේ එහෙම කරන්න එපා කියලා. එමනම් මෙතන මේ සැපසේ පුබුදුයි කියන කාරණාව තුළින් සඳහන් කළා. රාත්‍රියේදී නිින්ද ගියොත් ඊටම යහපත් විදිහට නිින්දත් යනවා. ඒක බාගෙට නිින්ද යමුකුත් නෙවෙයි. ඊටාත්ම හොඳට නිින්ද යනවා. ඒ වගේම අවදි වෙනකොටත් කම්මැලිකමක් නැහැ. ඇස් ඇරුණොත් නැවත නිින්ද යන්නේ නැහැ. ඇස් ඇරුණොත් පුබුදිනවා. එහෙමනම් ඉර පායගෙන එන්න කලින් අවදි වෙනවා. මනා සිහියකින් නැගිටිනවා. හරියට නිකන් උදේට පිපෙන නෙළුම් මලක් වගේ නෙල් මලක් වගේ මෝ සකස් කරගෙන අපි නැගිටිනවා. කවුද එහෙම වෙන්නේ? මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරපු අය. මෛත්‍රී භාවනාව වඩන අය. එහෙමනම් තුන්වෙනි කාරණාව සඳහන් කරනවා නපුරු සිහින නොදකී කියන කාරණාව. සමහර වෙලාවකට අපි රාත්‍රියට නිදාගන්න ගියපුවාම අපිට හොඳට හීන පේනවා. දවල්ට නිදාගත්තත් අපි කියනවනේ දවල් හීන දකින්නවාද කියලා අහනවනේ. දවල්ට නිදාගත්තත් සමහරවිට අපිට එක එක විකාර රූප විකාර දේවල් පේනවා. සමහර හීන දකින්නකොට බය වෙලා ගැස්සිලා හැරෙනවා. ඒකට බය වෙලා ගැස්සිලා හැරෙනවා. නමුත් නැවත නිින්ද යනකම් අපිට කම්පනයක් වගේ තියෙනවා. සමහර වෙලාවට අපේ ඒ හිතේ ඇති වෙන චකිතය නිසා ඒ බය නිසා අපේ පපුව හරියට ගැහෙනවා. ඒකට නිින්ද කැඩලා නැවත ආයෙ මුලින් ඉඳලා අපිට නිදා ගන්න වෙනවා. එහෙමනම් පැහැදිලි කරනවා. නමුත් මෛත්‍රී වඩන අයට කිසි දවසක නපුරු හීන පේන්නේ. විකාර රූප පේන්නේ නැහැ. තමන්ව බය කරන කාරණා දර්ශනය වෙන්නේ නැහැ. පේනවා නම් පේන්නේ තමන් කරගත්ත කුසල්. තමන් රැකගත්ත සිල්. තමන් කරගත්ත දම්පින්. මේ කාරණා පෙනිපෙනී තව තවත් සතුටු කරවීමක් තමයි තියෙන්නේ. ඊළඟට පැහැදිලි කළා මිනිස්සුන්ට ප්‍රිය වෙයි. යන හැම තැනකම මිනිස්සු ඉදිරියේ කැපිලා පේනවා. අනිත් මිනිස්සුන්ට වඩා මිනිස්සු අතර ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියන කාරණාව හැමෝටම ගුණ දෙනවා. එතකොට මිනිස්සු පවා කැමැත්ත දක්වනවා. විශේෂයෙන් කැපිලා පේනවා. මොනවා වඩන අයටද? මෛත්‍රිය වඩන අයට. මෛත්‍රිය ප්‍රගුණ කරපු අයට. ඊළඟ කාරණාව සඳහන් කළා අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය වෙනවා කියලා. යක්ෂ රාක්ෂ പ്രേත ආදී මේ කොට්ටාසයන් වල ඉන්න අය පවා ඊටමත් කැමැත්ත දක්වනවා කියන කාරණාවයි පැහැදිලි කරන්නේ කාටද? මෛත්‍රිය වඩන අයට. මේකට හොඳම කාරණාවක් සඳහන් කරනවා. පැලලුප් නුවර හිටිය විශාක කියලා ගිහි මිනිසෙක්. ශ්‍රී ලංකා දීපේ පිළිබඳවත් හොඳට අහලා තිබුණා. මහා පුදුමාකාර ශ්‍රද්ධාවක් තිබුණේ.
පැලලුප් නුවර ඉඳලා නැව නැගිලා මේ පිංබර ලංකා භූමියට එනවා. මහා විහාරයට ආපුවාම භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසන අරගෙන පැවිදි වෙනවා. පැවිදි වෙලා එක විහාරස්ථානයක මාස කීපයක පමණ කාලයක ඉඳමින් මහ පුදුමාකාර වීරිය වැඩුවා සංසාර සාගරයෙන් එතර යන්න. දවසක් කල්පනා කළා සිතුල්පව්ව ප්‍රදේශයට යන්න. පිටරට ඉඳන් ආපු කෙනෙක් මහ විහාරේ පැවිදි වුණා. සංසාර සාගරයෙන් එතර යන්න තරම් බණ භාවනා වඩනවා. එක ස්ථානයක හුඟක් කාලයක් ඉන්නේ නැහැ. සිතුල්පව්ව ප්‍රදේශයට යන්න යනකොට හතරමං හන්දියේ කැවිලා නතර වුණා. උන්වහන්සේ නොබෝ කාලයකම රහත් වෙලා ඉන්නේ. හතරමං හන්දියකට ඇවිල්ලා නතර වුණාම උන්වහන්සේ සිතුල්පව්වට යන හැටි දන්නේ නැහැ. ආන් ඒ නිසා එක දෙවි කෙනෙක් අත දිගහැරලා පෙන්නනවා ආන් අර පාරෙන් තමයි සිතුල්පව්වට යන්නේ කියලා. වෘක්ෂ දේවතාවි. ස්වාමින් වහන්සේ එතෙන්ට ගිහිල්ලා පුදුමාකාර මෛත්‍රියක් මුළු ලෝක සත්‍යය වෙතම පතුරවමින් හරි අපූර්ව කාරුණික ජීවිතයක් උන්වහන්සේ ගත කළා. කාරණා සඳහන් කරනවා එතනත් මාස 4ක තරම් කාලයක් ස්වාමින් වහන්සේ ඉඳලා එතනින් බැහැර වෙලා යනකොට එතෙන්ට ඒ ප්‍රදේශය ඇසුරු කරගෙන ඉන්න එක දිව්‍යාංගනාවක් එතෙන්ට ඇවිල්ලා බිම ඉඳගෙන පාරේ දොරටුව අවහිර කරගෙන අඬන්න පටන් ගන්නවා. භික්ෂුන් වහන්සේ අහනවා විශාක රහතන් වහන්සේ අහනවා ඇයි අඬන්නේ කියලා. ඒ අඬන ඔබ කවුද කියලා. ඒ වෙලේ මතක් කළා මමද. ස්වාමීනි මම. ඔබ වහන්සේට මෙතෙන්ට එන්න මඟ පෙන්වපු දිව්‍යාංගනාව. ස්වාමීනි ඔබ වහන්සේ මෙතෙන්ට ආපුහම ආපු දවසේ ඉඳලා ඔබ වහන්සේගේ සීලේ බලය, ඔබ වහන්සේගේ පිනේ බලය, ඔබ වහන්සේගේ කුසලයේ බලය නිසා මේ ප්‍රදේශයේ ඇසුරු කරගෙන ඉඳපු යක්ෂයින්, අමනුෂ්‍යයින් පවා, දෙවියන් පවා ඒගොල්ලෝ ගහ මරා ගන්න එක නතර කරලා ඒගොල්ලෝ පවා එකට එකතු වෙලා හරි අපූර්ව ජීවිතයක් ගත කරනවා. අමනුෂ්‍යයින් පවා තමන් කරන නොහොබිනා වැඩ නතර කරලා අද සත්පුරුෂ ජීවිතයක් ගත කරනවා. ඒගොල්ලෝ පවා එකට එකතු වෙලා ඉන්නවා. දෙවිවරු පවා එකට එකතු වෙලා ඉන්නවා. කවුරුත් ભેද බින්න වෙලා නැහැ ස්වාමීනි. ස්වාමීනි දැන් ඔබ වහන්සේ මෙතනින් යන්න යනවා. ඔබ වහන්සේ මෙතනින් යන්න ගියපුවාම ස්වාමීනි නැවත මේගොල්ලෝ ගහ මරා ගන්න තත්ත්වයටපත් වෙනවා. නැවත මේගොල්ලෝ විරසක වෙනවා. එකිනෙක එක්කෙනාට තම තමම චෝදනා කරගන්නවා. එකිනෙක එක්කෙනාට තව තම තමම පව් පුරව ගන්නවා. ඒ නිසා ස්වාමීනි අනුකම්පා කරලා වඩින්න එපා. බොහෝ දෙනෙකුට අනුකම්පා කරලා මේ භූමියේ වැඩ ඉන්න ස්වාමීනි කිව්වා. එහෙම මතක් කරපුවාම රහතන් වහන්සේ මතක් කරනවා මම නිසා ඔබ සියලු දෙනාට යහපතක් වෙනවන. එහෙමනම් මං තව ටික කාලයක් මෙහි ඉන්නම් කියලා. තවත් මාස 4ක් ඉක්මුණාම නැවත ස්වාමින් වහන්සේ යන්න හදනවා. ඒ වෙලාවේදී දිව්‍යාංගනාව ඇවිල්ලා අඬනවා. ඒ යන්නන්නේ කියලා අහුවාම අනේ ස්වාමීනි තවත් කාලයක් වැඩ ඉන්න යන්න එපා කිව්වා. මේ විදිහට මාස 4න් මාස 4 රහතන් වහන්සේ මේ භූමිය අතහැරලා යනකොට කාරණා පැහැදිලි කරනවා දිව්‍යාංගනාව ඇවිල්ලා. අනුකම්පා කරලා වැඩින්න ස්වාමීනි. යන්න එපා ස්වාමීනි. ඔබ වහන්සේ නිසා මහත් වූ යහපතක් මේ ප්‍රදේශයට වුණා. අමනුෂ්‍යව පවා ඔබ වහන්සේට ප්‍රියයි ස්වාමීනි. ඒ නිසා මේ හැම කෙනෙක්ම හැදිලා ඉන්නේ ඔබ වහන්සේ නිසා. යන්න එපා ස්වාමීනි. එහෙම ආරාධනා කරපුවාම අපට අනුකම්පා කරලා වැඩින්න ස්වාමීනි. අනුග්‍රහ කරලා වැඩින්න ස්වාමීනි කියලා ඉල්ලීම් කරනවා. මහරහතන් වහන්සේ විශාල කාලයක් මේ ප්‍රදේශෙ මැසුරු කරගෙන වාසය කළා. සඳහන් කරනවා අවසානයේදී උන්වහන්සේගේ පරිනිර්වාණය පවා සිද්ධ වුණේ මේ ප්‍රදේශය ආශ්‍රය කරගෙනයි කියලා. පිළිතුරු මේ විශාක රහතන් වහන්සේ. එහෙමනම් මෙතන මම මේ කාරණාව පැහැදිලි කළේ
අමනුෂ්‍යයන්ට පවා ප්‍රියයි කවුද? මෛත්‍රිය වඩන කෙනා. මෛත්‍රිය වඩනවා නම් අමනුෂ්‍යයන් අතරත් කැපිලා පේනවා. ඒගොල්ලෝ පවා පිළිගන්නවා. එහෙනම් ඒවා කොයි තරම් ශ්‍රේෂ්ඨ කාරණාද පින්නතුනි. ඊළඟට කාරණා පැහැදිලි කළා දෙවියෝ රකිත් කියලා. කිසිම කරදරයක් බාධකයක් එන්න තියෙනවා නම් ඒ හැම කරදරයකින්ම ඒ හැම බාධාවකින්ම දෙවිවරුන් විසින් ආරක්ෂා කරනවා. දෙවිවරුන් එකතු වෙලා ආරක්ෂා කරනවා. මැද තියලා වටේට යම් දෙයකට ලොකු තාප්පයක් ගැහුවොත් මැද තියෙන දෙයට කොයිතරම් ආරක්ෂාවක් තියෙනවද? අපිට දෙයක් ආරක්ෂා කරගන්න ඕන නම් අපි ආරක්ෂක විධිවිධාන කොයිතරම් යොදවනවද යම් දෙයක් ආරක්ෂා කරගන්න. අපි හිතමුකෝ රත්තරන් මාලයක් කියලා. එහෙනම් රත්තරන් මාලය ඇතුළේ තියලා වටේට විවිධ ආරක්ෂාවන් අපි දානවා. අන්න ඒ වගේ මෛත්‍රියේ වඩන කෙනාව දෙවියන් විසින් ආරක්ෂා කරනවා කියන කාරණාවයි පැහැදිලි කරේ. එහෙනම් දෙවියන්ගේ ආරක්ෂාව දෙවියන්ගේ රැකවරණය අපි බලෙන් ඉල්ල යන්න කිසි ඕමනාවක් නැහැ. දෙවියන්ගේ රැකවරණය අපි බලෙන් හොය යන්න ඕමනාවක් නැහැ. මෛත්‍රිය ප්‍රගුණ කරන අයට මහ පුදුමාකාර ආරක්ෂාවක් නිරන්තරයෙන්ම ලැබෙනවා කියලායි පැහැදිලි කළේ. එහෙමනම් සඳහන් කරනවා දෙවියන් විසින් රකින්නවා. ඊළඟ කාරණාව සඳහන් කළා මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයාගේ සිරුරෙහි ගෙනි හෝ විෂ හෝ ආයුධ හෝ නොවදී කියලා. පිළිතුරු මේකේ තියෙන හොඳම උදාහරණය තමයි උත්තරා සහ සිරිමාව පිළිබඳව කාරණා. උත්තරා කියලා කියන්නේ පුන්නක සිටුතුමාගේ දුව. පිටාර ගලන ගංගාවක් වගේ මහ පුදුම ශ්‍රද්ධාවක් තියෙන උපාසිකාවක්. පින් කරගන්න අවස්ථාව නැති නිසා තමන්ගේ තාත්තට හසුනක් යවනවා. තාත්තේ මොකද්ද මට මේ කරපු විවාහය? මට ධනක් දී ගන්න නෑ, පිනක් කරගන්න නෑ, සීලයක් රැකගන්න විදිහක් නෑ. මට පින් කරගන්න අවස්ථාවක් දෙන්න මගේ තාත්තේ කියලා ලියුමක් යවනවා. තාත්තා මසුරන් 15000ක මුදලකුත් ලියුමකුත් ලියලා සේවකයෙක් අතේ උත්තරාවට යවනවා. දුයි මේ මසුරන් 15000 ඔබේ ස්වාමියාට දෙන්න. ඔබේ ස්වාමියාට දීලා කියන්නේ ওই නගරේ ඉන්නවා වෙසඟන. ඇයි දවසකට විතරක් අය කරන මුදල මසුරන් 1000ක්. කෙනෙක් සමග දවසක් කාලය ගත කරන්නේ මසුරන් 1000ක පමණ මුදලක් අය කරනවා. මම මෙතන එවල තියෙනවා මසුරන් 15000ක මුදල. මේ මුදල දීලා දවස් 15කට ඒ සිරිමාව මිලට ගන්න. සිරිමාව මිලට අරගෙන සිරිමාව අරගෙන ඇවිල්ලා ඔබේ ස්වාමියාට දෙන්න. ඒ මහ පුදුමාකාර ලස්සන රූප ස්වභාවයකින් යුක්ත නිසා ඔබේ ස්වාමියා පිළිගනී. ඒ පිළි අරගෙන ඔබ එතනින් දවස් 15කට නිදහස් වෙන්න. එහෙම කියලා කාරණා පැහැදිලි කරපුවාම උත්තරාව එහෙමම කරනවා. ස්වාමියා ළඟට වෙනත් බිරිඳක් අරගෙන ඇවිල්ලා වෛශ්‍යාවක් වෙසගෙනක් අරගෙන ඇවිල්ලා ස්වාමියාට මතක් කරනවා ස්වාමියෝ මේ කාන්තාවගෙන් දවස් 15ක පමණ කාලයක් ඔබ සතුටු වෙන්න. එතකන් මට පින් කරගන්න දවස් 15ක නිදහස් දෙන්න. එහෙම කියලා උදේ ඉඳලා රෑ වෙනකන් රෑ ඉඳලා එළි වෙනකන් භාග්‍යවතුන් වහන්සේට දන් දෙන්න දහඩිය මුගුරු වගුරුවාගෙන ගෙනි රස්නේ තප වංගෙඩි වල දාලා හාල් පොල් ආදී දේවල් දැම්මින් කොටමින් හුඟක් වෙහිසුණා. මේක බලාගෙන හිටිය සිටුවරයා කල්පනා කරනවා මේ මාලිගාවේ මෙච්චර සැපයක් විඳින්න තියෙනකොට සේවිකාවන් ලව්ලා මෙහෙම කරන්න පුළුවන්කම තියෙනකොට මේ වෙහිසෙන්නේ කියලා. සිටුවරයා උඩු මහල් තලාවෙ ඉඳලා hina වෙනවා. මේක දැක්ක සිරිමාව. දැන් සිරිමාවට අමතකයි ඇයි මම මේ මාලිගාවට දවස් 15කට මුදලට ආපු කාන්තාවක් කියලා. සිරිමාවට ඊර්ෂ්‍යා හිතෙන උත්තරාගෙන.
මාලිගාවේ උඩ ඉඳලා පල්ලෙහාට බැහැගෙන ඇවිල්ලා. අර රත් වෙච්ච තෙල් තාච්චියේ තියෙන තෙල් හැන්දක් අරගෙන. ඒ තෙල් හැන්දෙන් අරගෙන ඇවිල්ලා. කිසිම අනුකම්පාවක් නැතුව සිරිමාව උත්තරාවගේ හිසේ ඉඳලා පාදාන්තය දක්වාම තෙල් වැක්කුරුවා. පින්තුනි මේ වෙන මොනවත් මේ රත් වෙච්ච තෙල්. ඉහෙ ගැලවිලා යනවා. හැම පිච්චෙනවා. මොනේ තියෙන ලස්සන නැතුව යනවා. පිච්චුණු කෙනෙක් දිහා බලන්නකො. කොයිතරම් වේදනාවක් දැනීද? දවස් ගාණක් තරම් යනකම් හැම කුණු වෙනවා. ලේ වැగిරෙනවා. හැම තැම්බෙනවා. නහරවල් පිච්චෙනවා. මහ පුදුමාකාර වේදනාවක් ඇති වෙනවා. නමුත් සඳහන් කළා මෛත්‍රියේ බලය ඇයගේ හිතේ තියෙන මහ පුදුමාකාර මෛත්‍රිය. ඇය හිතුවේ සිරිමාත් උඩ ඉඳලා පල්ලෙහාට බැහැගෙන මේ එන්නේ මේ නංගිත් එන්නේ මට උදව් කරන්නයි මේ දාන හදාගන්න කියලා. භාග්‍යවතුන් වහන්සේට දාන දෙන්න උදව් කරන්නයි කියලා. තෙල් තාච්චියෙන් රත් වෙච්ච තෙල් අරගෙන ඉහේ ඉඳලා පාදාන්තය දක්වා වකරනකොට සඳහන් කරනවා එකම එක රෝම කූපයකටවත් එකම එක කෙස් ගහකටවත් මේ හැමේවත් වැදුනත් පිච්චෙන්නේ නැහැ කියලා. එහෙනම් මොකක් නිසාද මේ? උත්තරාව හිතුවේ සිරිමාව එන්නේ මට මේ මං කරන පින්කමට උදව් කරන්නයි. අනේ ඒ සුවපත් වේවා. දැන් හිතලා බලන්නකෝ මෛත්‍රී ප්‍රතිඵල කොයිතරම්ද කියලා. ආන්ගේ කාරණාව තුළින් අපි පින්නදුන් නිරන්තරයෙන්ම හිතන්නේ මෛත්‍රී වඩන අයට මහ පුදුමාකාර ආරක්ෂාවක් තියෙනවා. ඒකයි කිව්වේ ගින්නෙන් හෝ විෂෙන් හෝ ආයුධයක්වත් වදින්නේ නැහැ කියලා. එහෙනම් මෛත්‍රී වඩන අයට ලැබෙන ආනිසංශ. ඊළඟට කාරණා සඳහන් කරනවා මෛත්‍රී භාවනාව වඩන අයගේ හිත ඊ타ත්ම ඉක්මනින් සමාධිගත වෙනවා. තැන් තැන්වල හුඟක් වේගින් දිව්වට මෛත්‍රී වැඩුවොත් ඊ타ම ඉක්මනින් හිත සමාධිගත කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඊළඟට සඳහන් කළා මොහුන පැහැපත් වෙනවා කියලා. මෙතන මේ මොහුන පැහැපත් වෙනවා කියන කාරණාවෙන් සඳහන් කරන්නේ මේ ශාරීරිය ඇතුළ නිරෝගී ශරීරයේ සුවපත්. ඒ නිසා සමහර අයගේ මුහුණු දැකපුවාම අපිට හිතෙනවා මලානික වෙලා ගිහිල්ලා. මොනවා හරි ප්‍රශ්නයක් කල්පනා කර කර ඉන්නේ. මොකක් හරි ශෝකයකින් ඉන්නේ. මොකක් හරි වේදනාවකින් ඉන්නේ. අපි එහෙම කෙනෙක් දැකපුවාම එහෙම හිතෙනවා. නමුත් සමහර අයගේ මුහුණු එහෙම නැහැ. උදේට පිපුණු මලක් වගේ හැම වෙලෙම විකසිත වෙලයි තියෙන්නේ. ඒ තරම්ම ලස්සනයි. ඒ මෝ මණ්ඩලේ හැම වෙලෙම සිනහවක් සතුටක් ගැඹිලා තියෙනවා. මහා පුදුම විවේකයක් මේ මුවනින් පේනවා. එහෙමනම් කාරණා සඳහන් කළා මොහුන පවා පැහැපත් වෙනවා කියන කාරණාව. ඊළඟට දැක්කුවා සිහිමන් මුලා නොවි කලුරිය කරනවා කියලා. මැරෙනකොටත් මැරෙන්නේ සිහිය මුලා නොවි. පින්තුනි සමහර අය මැරෙනකොට මරණාසන්න වේදනාවෙන් හුඟක් කෑ ගහනවා. හුඟක් බය වෙලා සිහිය මුලා වෙලා මැරෙන්න කැමති නැහැ කී බය වෙලා කෑ ගන්නවා. නමුත් මෛත්‍රිය වඩන අය කවමදාකවත් සිහිය මුලා වෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. මේ වෙන කවුරුත් කිව්ව කාරණා නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ කාරණා. ඊටාම නිවැරදි ඒ විදිහටම වෙන කාරණා. එහෙමනම් සඳහන් කළා සිහියේ කවදාකවත් මුලා වෙන්නේ නැහැ කියලා. ඊළඟට සඳහන් කළා රහත් ඵලය අවබෝධ කළ නොහැකි නම් මරණින් මසු බ්‍රහ්ම ලෝකයේ උපදිනවා කියලා. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. රහත් ඵලය අවබෝධ කරගන්න බැරි වුණා නම් එහෙම මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනවා මහණෙනි කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. කවුද මේ මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ? මෛත්‍රිය වඩාපු අය. එහෙමනම් මෛත්‍රියක ප්‍රතිඵල අනන්තයි. මෛත්‍රිය කියන්නේ මහා පුදුමාකාර මන්ත්‍ර ඖෂධයකට තරම් ඊටත් වඩා මහා භයානක ඊටත් වඩා මහා බරපතල ප්‍රතිඵල අපට ලබලා දෙන්නේ ඊටමත් විශේෂ කාරණාවක්. එහෙමනම්
අපේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා ඈත අතීතයේ නුවණ ඇති අයද 7 වසක් පමණ කාලයක් මෛත්‍රී භාවනාව වඩලා සංවට්ට විවට්ට මේ ලෝකේ ඇති වෙන නැති වෙන විනාශ වෙන ඇති වෙන ඒ කියන්නේ හටගන්න නැති වෙන කියලා කියන්නේ විනාශ වෙන මහා කල්ප 7ක්ම එක දිගට බඹලෝ විසුවා කියලා බුදු පියාණන් වහන්සේ මතක් කළා. එහෙම කාරණා පැහැදිලි කළ මේ අරක ජාතකයේ දේශනා කළා. අපේ බෝසතාණන් වහන්සේ එක් කාලයක තාපසයෙක් විදිහට අරක නමින් ශාස්ත්‍රවරයෙක් විදිහට අවුරුදු 7ක් පුරාවටම මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරමින් විශාල පිරිසක් එක්ක හිමාල පර්වතේ තපස් දම් රැක හිටියා කියලා. මේ තපස් දම් වල ප්‍රතිඵලය මෛත්‍රී භාවනාවක කෙලවර මේගොල්ලෝ ඔක්කොම බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න තරම් හේතු වාසනා වුණා කියලා සඳහන් කළේ. මෛත්‍රියේ වැඩිම මහ පින. ගහ ගන්න එක, මරා ගන්න එක, කොටා ගන්න එක පැත්තකින් තියලා අපිට ભેද බින්න වෙන එක අනිත් අයට ඊර්ෂියා කරන එක මරා ගන්න එක පැත්තකින් තියලා අපිට පුළුවන් නම් අනේ මමත් මිනිහෙක්, ඔහුත් මිනිහෙක්, වැරදි අපි හැමෝම අතින් එනවා. හැමෝම නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්නේ. කොයි තරම් ශ්‍රේෂ්ඨ ආකල්පයක්ද? කොයි තරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද? නමුත් මේ ලෝකයේ මිනිස්සු ඊටාම ඉක්මනින් තණ්හාදික රාගාදික වෙන නිසා ඊටාම ඉක්මනින් දේශාදික වෙන ස්වභාවය වැඩි. හැබැයි මෛත්‍රිය අපිව සුගතියට එක් කරගෙන යනකොට දේශය අපිව එක් කරගෙන යන්නේ සුගතියට නන් නෙවෙයි. මගේ හිතේ ඇතිවෙන කේන්තිය, මගේ හිතේ ඇතිවෙන තරහා ඊළඟට මාව එක් කරගෙන යන්නේ සුගතියට නෙවෙයි, නිරයෙන් තවත් නිරයකට. මොන මට කේන්තිය යනකොට පව මං හිතන්න ඕනේ මගේ හිතේ ඇතිවෙන කේන්තිය මාවම විනාශ කරලා දානවා. මේ කාරණා ඊටාම නිවැරදිව කල්පනා කළොත් කෙනෙක් මෝඩකමටවත් අඥානකමටවත් තමන් ගැනවත් මොනම නිකං හේතුවක් නිසාවත් කේන්ති ගන්නේ නැහැ. එම්නම් මෛත්‍රිය ප්‍රගුණ කරනවා. එහෙමනම් ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අද අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරන්න උත්සාහ කරමු. මෛත්‍රිය පිළිබඳව මෛත්‍රියේ සඳහන් වෙන ආනිසංශ 11 බොහොම කෙටියෙන් අපි මේ සාකච්ඡා කරන්න යෙදුනේ. ඔබ සියලුම දෙනාටම මෙත් වඩන්න පුළුවන්කමක් හැකියාවක් තියෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් මේ ලෝකේ යථා ස්වභාවයේ තත්වාකාරයෙන් දැකලා අවබෝධ කරගෙන අපි හැමෝම වැරදි කර කර නමුත් යම් දවසක සංසාර සාගරයෙන් නිවැරදි වෙලා ඉතර යනවා. එහෙමනම් මුළු ලෝක සත්‍යයටම කරුණාවන්ත වෙන්න, දයාන්විත වෙන්න, මුළු ලෝකයටම මෛත්‍රී කරන්න. හැම සිතුවිල්ලක් තුළම ගැටීමක් ඇති කරගන්නේ නැතුව ගැටීම ප්‍රතික්ෂේප කරලා මෛත්‍රී ප්‍රගුණ කරලා කරුණාවන්ත පුජ්‍යලිය බවට පත් වෙන්න ඔබ හැම දිනාටම මගේ බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාව තුළින් ඔබ මාරස් කළ සියලුම කුසලයන් අඩු නැතුව සම්මාදිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව්‍ය රාජීන් වහන්සේලා අනුමෝදන් වේවා. ඔබෙන් මගෙන් පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාති වර්ගය අනුමෝදන් වේවා. මුළු මහත් ලෝක ධාතුවම නිදුක් නිරෝගී සුවපත් වේවා. අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ උතුම් වූ කුසලයෝ පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං තී දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ